උදෑසන 8යි විනාඩි 9යි. ධර්මානුශාසනාව දේශකයන්න් වහන්සේ බත්තරමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජ්‍යපාද මිරිසේ ධම්මික ස්වාමීන් වහන්සේ අද ධර්මදේශනාවේ පූර්ණ දායකත්වයෙන් කටයුතු කරන්නේ රාජගිරිය සිල්වා පටුමග අංක 15 නිවසේ නදීෂා කරුණාරත්න සහ නදිනී කරුණාරත්න දෙපළ. මීට ස්වල්ප මොහොතකට පෙර ගෞරවනීය දේශකයන්න් වහන්සේට දහත්වට්ටියක් පිළිගන්වමින් ධර්මානුශාසනාව සඳහා ආරාධනා කළා. එම ආරාධනාව සිදු කරන්නට යෙදුනේ ඩී.පී.ජේ කරුණාරත්න මහත්මයා විසින්. අද ධර්මානුශාසනාව ලෝභ ද්වේෂ මෝහ සංසිඳීමේ වැදගත්කම පිළිබඳ අන්තරාමල සූත්‍රය ඇසුරෙන්. පින්වත්නි, ධර්ම ශ්‍රවණයට පෙර පන්සිල් සමාදන් වීම සඳහා নমස්කාරය කියමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි. බුද්ධං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. ධම්මං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. ဒ ුතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තතියම්පි සංඝං සරණං ගච්ඡාමි. තිසරණ ගමනං සම්පුන්නං ආම බන්තේ පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. පානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නා දාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. සුරාමේරේ මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සද්ධින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ෂිතං කତ୍වා අපමාදේන සම්පාදේත. ආම බන්තේ සාදු සාදු සාදු. සමන්ත චක්කවාලේසු
අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස සාදු සාදු සාදු. තයෝ මේ භික්ඛවේ අන්තරාමලා අන්තරා අමිත්තා අන්තරා සපත්තා අන්තරා වදකා අන්තරා පච්ඡත්තිකා කතමේ තයෝ ලෝභෝ භික්ඛවේ අන්තරාමලෝ අන්තරා අමිත්තෝ අන්තරා සපත්තෝ අන්තරා වදකෝ අන්තරා පච්ඡත්තිකෝති. සාදු සාදු සාදු. ඒ උතුම් බුදුරුවන සදහම් රුවන ආර්ය මහ සංඝරුවන තුනුරුවන් සතු අනන්ත අසිරිමත් වූ ගුණ බලයෙන් මේ සිරි සදහම් දෙසුමෙහි පින්වත් දායකත්වයේ දරන රාජගිරිය සිල්වා පටුමග අංක 15 නිවසේ නදීෂා කරුණාරත්න සහ නදිනි කරුණාරත්න දෙපළ පියාණන් පවුලේ පින්නතුන්ලා හැමත් මේ රටෙහි හෝ ලොව කොතනක හෝ වෙසෙමින් මේ ධම්ම ශ්‍රවණය කරන්නේ නම් ඒ ඔබ සියලු දෙනාටම හැම සැනසෙල්ලක් වේවා යහපතක් සැලසේවා ලෞකික ජීවිතය තුළ ධර්මානුධර්ම පිළිවෙත් මගෙහි හැම සොම්නස් පහළ වී සියලු සැනසෙල්ල සැලසේවා ලෝකෝත්තර සමාධියත් ඵලයත් ප්‍රඥාවත් සැකසී ඒ උතුම් වූ දුක්ඛ සමුදය නිරෝධ මාර්ග නම් වූ චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් අමා නිවන් පිණිස උපකාරක ධර්ම පෙළක්ම වේවායි ඊ타මත් කරුණාවෙන් පළමු කොට අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. මේ ලෝකේ පහළ වූ ශ්‍රේෂ්ඨතම උතුම් මනුෂ්‍ය රත්නේ ඒ මහා කරුණාවෙන් හා මහා ප්‍රඥාවෙන් පිරිපුන් අසම සම ගුණ සමුදායකින් හෙබි භාග්‍යවතුන් වහන්සේ විසින් සියලු සත්‍යයන් කෙරෙහි දේශනා කළ මේ උතුම් ශ්‍රී සද්ධර්මය අපි හැම කෙනෙක්ම සම්මා ප්‍රඥාවෙන් අවබෝධ කරගෙන ගෝර වූ සසරින් එතර වෙන්න අදිෂ්ඨාන කරගනිමු. ඒ වෙනුවෙන් අද දවසේ අප විසින් ආශ්‍රය කරගනු ලබන්නේ කුද්දක නිකායේ ඉතිවුත්තක පාළියේහි අඩංගු අන්තරාමල සූත්‍ර දේශනාවයි. මල කියන වචනේ මෙහි තේරුම කෙලෙස් මල කියන අදහසයි. මල කියන සිංහල වචනයෙන් අපට ඇහෙන්නේ පුෂ්පයක් වගේම ඒ වගේම යකඩෙහි බැඳෙන දි รา යන ස්වභාවයත් මල හැටියට දැක්වුවා. එහෙත් ධර්ම කතාවේ මේ සියල්ලටම වඩා වැදගත් කොට දක්වන්නේ යහපතට නොව අයහපත් ලෙසින් බලපාන බැවින් වැදගත් කොට දැක්වුවා ඒ කෙලෙස් මල පිළිබඳවයි. දිගු සසර ගමනක දුර්ලභව ලැබූ මේ උතුම් මනුෂ්‍ය ජීවිතය කෙලෙස් මලින් දූෂ්‍ය වුවොත් මෙලව ජීවිතයේ අපට ලැබිය හැකි ධර්මයෙන් ලැබිය හැකි සන්තෘෂ්ටියත් සැනසෙල්ලත් බැහැර වෙලා මෙලව ජීවිතය සවිගාතං ස උපායාසං සපරිලාහං රිදුණු බිඳුණු හඬන හිතෙන් හා බලවත් වූ ව්‍යාකූල වූ සිත් ඇවුල්ලෙනුත් එවැගේම පිච්චෙන දැවෙන පිලිස්සෙන හිතකින් කයකින් යුතුව ජීවිතය පවත්වලා
ඉන් අනතුරුව ලෝභ දෝෂ මෝහාදී කෙලෙසුන් සිතෙහි සකස් වීම නිසා එය මරණ මංචකෙහි චුතියට උද්දංගාමී හෝති විශේෂගාමී. විශේෂයෙන්ම ප්‍රබල ලෙස හරියට යට තිබෙන දෙයක් උඩට මතුවෙනවා වගේ කෙලෙස් මල ලෝභාදී අකුසල ධර්ම වශයෙන් උඩට පැමුණුනොත් විශේෂයෙන් පැවතුනොත් ඔසවාගෙන ගොස් බිමින් බහා තබනවා වගේ සතර අපායේ තැනක උපදින්නට පුළුවනි. මේ නිසා මේ කෙලෙස් මල කතා කරන අන්තරාමල සූත්‍ර දේශනාව ඔබ අප හැම කෙනෙකුටම ධර්මයේ දකින්ට විශේෂයෙන්ම මෙනෙහි කළ යුතු සිහිපත් කළ යුතු ධර්ම කොටාසයක් හැටියට පෙන්වා දෙන්නට කැමැතියි. තථාගත බුදුරජාණන් වහන්සේ ස්වාමින් වහන්සේලාට ආමන්ත්‍රණය කරනවා භික්ඛවේ මහණෙනි. නමුත් භික්ඛවේයයි ආමන්ත්‍රණය කළත් දුකින් පෙළෙන සියලු සතුන් මේ සසර දුකින් නිදහස් වෙන්න දේශන මඟ භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා නම් වූ සිව් පිරිසටමයි. එනිසා භාග්‍යවතුන් වහන්සේ ජීවමානව වැඩ හිටියනම් අපේ හිතට දේශනා කරනවා වගේ ඔබට දැනෙන්නේ 2564 වර්ෂයකට පෙර ආතුව භාග්‍යවතුන් වහන්සේ ස්කන්ධ පංචකේනුත් සෝපාදිශේෂ පරිනිර්වාණය අනුපදිශේෂ වගේම සෝපදිශේෂ මේ නිර්වාණයනුත් භාග්‍යවතුන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණා සෙයින් එනමුත් තථාගත බුදුරජාණන් වහන්සේ වැඩ සිටිනවා වගේ ධර්මකාය සම්පත්තියෙන් ඇහුම්කම් දීගෙන අපේ හිතට මේ දහම් පෙළ කැඳවා ගන්නට පුළුවනි. අන්තරාමල සූත්‍ර දේශනාවෙහි භාග්‍යවතුන් වහන්සේ මෙසේ දේශනා කරනවා. තයෝ මේ භික්ඛවේ අන්තරාමලා අන්තරා අමිත්තා අන්තරා සපත්තා අන්තරා වදකා අන්තරා පච්චත්තිකා. එනම් මේ සිත දූෂ්‍ය කරන එවැගේම අමිත්‍රයෙක් සතුරු කෙනෙක් වදකයෙක් එවැගේම පසමිතුරෙක් ළඟින් සිටම තමන්ගේ සමීපයේම සිටම ඔබ හිතන විදියට හුස්මට හුස්මක් දැනෙන ප්‍රමාණයෙන් සමීපයේ සිටත් නපුරුකම් කරන 3 දෙනෙක් කරුණු 3ක් පවතිනවා. ඒ තමයි අමිත්‍රයෙක් නපුරු කෙනෙක් කිලිටි බවක් වදකයෙක් ඒ වගේම පසමිතුරෙක් හැටියට ධර්ම කතාවේ සඳහන් කරන්නේ. මේ 3 දෙනා නම් ඔබ අප නිරන්තරයෙන් මේ ධර්ම මාර්ගය තුල කතා කරන සිහිපත් කරන 3 දෙනෙකුයි. මේ 3 දෙනා හොඳ 3 දෙනෙක් හැටියට පළමුව අපි දකින්නේ නැහැ. බලන්නේ කවුද කියලා? ලෝභෝ භික්ඛවේ අන්තරා මලෝ අන්තරා අමිත්තෝ අන්තරා සපත්තෝ අන්තරා වදකෝ අන්තරා පච්චත්තිකෝ. ලෝභයයි මෙන්න මේ මල අපේ සිත් කෙලෙස් මලක් වගේ කිලිටි කරන ඒ ලෝභය. ඒ වගේම අමිත්‍රයෙක් වගේ මිත්‍ර නොවන අය අමිත්‍රයි. මිත්‍රයා කියන හැඟීම පරමාර්ථ ධර්ම වශයෙන් ගත්තොත් සසර මග නිවන් මගට යොමු කිරීමට සම්ම ප්‍රඥාවට යොමු කිරීමට චතුරාර්ය සත්‍ය ධර්මයේ පවසන්නේ කියා දෙන්නේ යහපත් වූ මිත්‍රයා, කල්යාණවන්ත වූ මිත්‍රයා. එහෙත් අමිත්‍රයා පාප සහායකෙක් වගේ පවට යොමු කරලා අපාය සහාය අපායටත් යොමු කරනවා. එවැනි මිතුරෙක් වගේ ලෝභය අපේ ජීවිතයේ සසරේ දුක් විඳින්න මඟ හදලා දෙනවා. රජෝ පතෝ නම් කෙලෙස් මාර්ගයට ලං කරගෙන යනවා. ඒ ලෝභයයි. ඒ වගේම වදකෙක් වගේ. ඒ වගේම ළඟින් සිටම නපුරුකම් කරලා තේරුම් ගන්න බැරි විදියටම සිත දූෂ්‍ය කරලා පස්පව් දස අකුසල් සිදු කරන්නට දසවිධ කිලේශයන් කරන්නට පොළඹවන නපුරු කෙනෙකුයි. ඒ තමයි ලෝභයේ හැටියට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන දෝසෝ භික්ඛවේ අන්තරා මලෝ අන්තරා අමිත්තෝ අන්තරා සපත්තෝ අන්තරා වදකෝ අන්තරා පච්චයත්තිකෝ. මෝහෝ භික්ඛවේ අන්තරා මලෝ අන්තරා අමිත්තෝ අන්තරා සපත්තෝ අන්තරා වදකෝ අන්තරා පච්චත්තිකෝ ආදී වශයෙන් දෝෂයත් නපුරු කෙනෙක් අමිත්‍රයෙක් සතුරු කෙනෙක් වදකයෙක් ඒ වගේම ළඟින්ම සිට නපුරුකම් කරන පසමිතුරෙක් වගේ. ඒ වගේම මෝහයත් අපේ සිත කිලිටි කරනවා. නපුරු කෙනෙක් සතුරු කෙනෙක් අමිත්‍රයෙක් වදකයෙක් ළඟින්ම සිට නපුරුකම් කරන පසමිතුරෙක් වගේ යයි සඳහන් කරනවා. පින්වත්නි, මේ දේශනාවේ මුලින්ම මා සඳහන් කළා වගේ
ධර්ම කතාවේ ලෝභ දෝෂ මෝහ පිළිබඳව නිරන්තරයෙන් අසා තිබෙනවා. ඒ අසා තිබුණත් මා ඔබෙන් ප්‍රශ්න කළොත් ධර්ම ශ්‍රවණය කරන ඔබ හැම කෙනෙක්ම ලෝභ දෝෂ මෝහ මේ තරම් අසා තිබුණත් ඇයි මිනිස්සු මේ තරම් තදින්ම උපාදානීය ධර්මයන් ලං කරගත්තේ? ඇසට රූප, කනට ශබ්ද, නාසයට ආග්‍රහණ, දිවට රස, කයට ස්පර්ශ, මනසට සිතුවිලි. ප්‍රිය රූපේ සාරජ්‍යති, අප්‍රිය රූපේ ව්‍යාපජ්‍යති. ප්‍රියයි කියලා ප්‍රිය රූපවල, ශබ්දවල, ගන්ධවල, රසවල, ස්පර්ශවල, සිතුවිලිවල ඇලිලා නිමිති අනුනිමිති ව්‍යංජන රස වශයෙන් Taman සතු කරගෙන එහි බොහෝ දුක් විඳිනවා. ඒ ලෝභය නිසායි. ඒ වගේම අකමැති අරමුණෙහි ගැටෙනවා. අප්‍රිය රූපේ, අප්‍රිය ශබ්දේ ආදී වශයෙන් ව්‍යාපජ්‍යති. එතකොට දුක් විඳීම තුළ නපුරුකම් කිරීම නිසා, දේශයටපත් වීම නිසා පස්පව් දස කුසල් වලට යොමු වෙනවා. ලෝභ දෝෂ මෝහ මේ තරම් පවසද්දී මේ සසර ගමන දීර්ඝ කරන්නේ ලෝභ දෝෂ මෝහ කියලා ඇසෙද්දී මිනිස්සු ඇයි මේ වස්තු මම මගේ කරගෙන කැමැති වස්තු ලං කරගෙන ඒවා තමා සතු කරගන්න උත්සාහ කරනවා. සතු කරගන්න පාත්ත ගන්න බැරි වෙනකොට පස්පව් දස කුසල් සිද්ධ කරනවා. ඒ වගේම තරහ ගන්නවා, වෛර කරනවා. මේ සියල්ලම සිද්ධ වෙන්නේ මෝහය නිසා, නොදැනීම නිසා. මෝහය නම් හේතුම් ප්‍රත්‍ය කරගෙන සකස් සංස්කාර සංකත, එහෙම නැත්නම් ඵල විපාකද නැතිව යන්නේ, විසිර යන්නේ. මේ අවබෝධයේ නැති වෙච්ච තැන ධර්මයේ හඳුන්වන්නේ මෝහය කියලා, අවිද්‍යාව කියලා. මෙන්න මේ මෝහය නිසා, මුලාව නිසා, අවිද්‍යාව නිසා හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු ඵල විපාක මගේ කරගන්නවා. එහි මම සිටිනවා කියලා හිතනවා. මගේ වසඟේ මට ඕන විදියට පවත්වා ගන්න පුළුවනි කියලා හිතනවා. ඒ මෝහයෙන් එහෙම හිතුවම එහෙත් ඒ සංකතය, ඒ සංස්කාර, ඒ ඵල විපාක ඔබ, මම, අම්මා, අපච්චි, දුව, පුතා, ස්වාමියා, බිරිඳ, ගේදොර, ධන දාහන මේ සියල්ලම දැන් සංකතය, සංඛාරයි. මමයි මගේ මට ඕන විදියට පවතින්න ඕනි කියලා අපි හිතෙන් දැඩිව අරගෙන සිටින්නේ, උපාදානය කරගෙන සිටින්නේ. අපි වචන දෙක තුනකින් හැඳින්වුවා සංකත සංඛාර කියලා. ඔබට මතකයිනේ සීල සංස්කාර ධර්මයෝ නැසෙන සුළුයි. වය ධම්මා සංඛාරා නිරන්තරයෙන් ඔබට හුරුයි. සීල සංස්කාර ධර්මයෝ නැසෙන සුළුයි, බිඳෙන සුළුයි, බිදුරම් බිඳී නැතිව යනවා. එහෙමනම් වෙනස් වෙන සුළු, නැතිව යන, බිඳෙන සුළු, අනිත්‍ය ස්වභාවයටපත් වෙන මේ සංස්කාර මම මගේ කරගත්තම, හිතින් දැඩිව ගත්තම, එහි හැබෑම ස්වභාවය යනවා බිඳී යනකොට, වෙනස් වෙනකොට, අනිත්‍ය ස්වභාවයටපත් වෙනකොට මේ අභාවිත හිතට කුමක්ද සිද්ධ වෙන්නේ? දරා ගන්න බැරි වෙනවා, හඬනවා, වැළපෙනවා, ශෝක කරනවා. ඒ විතරක් නෙමෙයි, ප්‍රාණඝාත, සොරකම්, කාම මිත්‍යාචාර, බොරුකින්, මදයට, ප්‍රමාදයට හේතු වෙන රහමෙර, මත් වතුර, මත්ද්‍රව්‍ය මේ හැම දෙයකටම පවා යොමු වෙනවා. ලෝභයෙන් අල්ලගත්ත දේවල් ඒවා වෙනස් වෙනවා දකින්න කැමති නැහැ. ඒවා තමා සතු කරගන්න උත්සාහ කරනවා. ඊළඟට ලෝභය අපිව පෙළඹවනවා පින්වත්නි, මම මගේ කියලා සක්කාය දිට්ඨිය සකස් කොට තබන්න. මේ සක්කාය දිට්ඨිය සකස් වෙන්නේ ස්කන්ධ පංචකයත් මුල් කරගෙනයි. මා හිතනවා ඔබට පැහැදිලි. මම කියන්නේ සම්මුතිය තුල ස්කන්ධ පංචකයට අපි ආරෝපණය කරගත්ත නාමයයි. සම්මුතිය තුල, සම්මුතිය කියන්නේ ලෝකයේ පැවැත්මට අපි භාවිතා කරන වචන පෙළයි. රූපය පඨවි ආපෝ තේජෝ වායෝ කියන මේ ධාතු හතරෙන් සකස් වුණු රූපයයි අපි රූපස්කන්ධය කියලා කියනවා. බොහෝ රාශීන් එකතුවක් හැටියටයි දකින්නේ. එතකොට රූපස්කන්ධය, ස්කන්ධ පංචකය හඳුන්වන්නේ එහෙමයි. තද ගතිය, වැగిරෙන බව, උෂ්ණය, වායුව කියන ධාතු හතරෙන් සකස් වීම මේ රූපස්කන්ධයයි. ඊළඟට වේදනා, සැප දුක් මධ්‍යස්ථ කියන විඳීම්, ඒ වේදනා ස්කන්ධය. සංඥා, සලකුණු, ඒ වගේම හඳුනා ගැනීම, මේවා සංඥා ස්කන්ධයයි. සංඛාර, අරමුණු, චේතනා, කර්ම, පණ ඇති පණ නැති සියල්ලම දැන් සංඛාර බවට පත් වෙනවා. අවසානයේ කර්ම හැටියට තමයි අපි ඒ එළියෙන් දකින්නේ, බාහිර වශයෙන් දකින්නේ කර්ම හැටියට. නමුත් හිතේ සකස් වෙන චේතනා, අරමුණු, එයනේ හොඳ සහ නරක හැටියට ගන්නෙ, ලෝභ දෝෂ හැටියට ගන්නෙ. දැන් මෝහය නිසා තමයි මේ අරමුණු මම මගේ කරගන්නේ. මෙතන මම ඉන්නවා, මම කැමති. එහෙම නැත්නම් මම කැමති නෑ, මට එපා. මේ ආදී වශයෙන් දැන් ඔබ අම්මා තාත්තා කෙරෙහි වුණත්, දූ පුතා, ස්වාමියා බිරිඳ, සොහොයුරා සොහොයුරියන් කෙරෙහි වුණත් අරමුණු තමයි මම මගේ කරගන්නේ. එතකොට කැමැති අරමුණේ ඇලුනා, ඒක ලෝභයේ බවට පත් වෙනවා. අකමැති අරමුණේ ගැටෙනවා, ඒක ද්වේෂයට පත් වෙනවා.
මෝහය නිසා තමයි මේ සිද්ධ වෙන්නේ. එහෙත් අපිට පුළුවන් නම් මෝහය අමෝහය බවට පත් කරගන්න, මුලාව නුමුලාව බවට පත් කරගන්න, අවිද්‍යාව විද්‍යාව බවට පත් කරගන්න. එනම් හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵලයක්ම හේතුන්ගේ විසිරියාමෙන් නැති වෙලා යනවා. සම්මුතියට මම මගේ කියලා මේ රූප නැත්තම් මේ අරමුණු පවත්වනවා. එහෙත් පරමාර්ථ වශයෙන් මේ කිසිවක් මමයි මගේ ස්ථිරයි සදාකාලිකයි කියලා හිතින් දැඩිව ගන්නෙ නෑ. එතකොට ඔය සංස්කාර කෙලෙස් රහිතව අපිට පරිහරණය කරන්න පුළුවන්. මේ තමයි නිවන් මාර්ගට යොමු වෙන ශ්‍රාවකයා විසින් හිත පුරුදු කරන්නේ. නැත්තම් මොකද වෙන්නේ? අර සංස්කාර අරමුණු මම මගේ කියලා හිතින් උපාදානය කරගන්නකොට ඒවා කර්ම බවට පත් වෙනවා. ඒ කර්ම තමයි දැන් ලෝභ දෝෂ හැටියට ඉදිරියට ගමන් කරන්නේ. ඒ ස්කන්ධ පංචකේ සංස්කාර. ඊළඟට විඥාන කිව්වේ ඒ අරමුණු හඳුනා ගන්න ආකාරයයි. හඳුනාගන්නේ භාවිත අභාවිත හිත අනුව. අවිද්‍යාව තිබුණොත් හඳුනගන්නේ මමයි මගේ ස්ථිරයි සදාකාලිකයි කියලා. විද්‍යාව තිබුණොත් ඒ කිව්වේ හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණු හැම ඵලයක්ම හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙලා යනවා. අන්න ඒ අවබෝධය තිබුණොත් විඥාණයෙන් හඳුනා ගන්නවා නාමයන්. හඳුනා ගන්නවා සම්මතය තුළ අම්මා තාත්තා, දුව පුතා, ගහකොළ ගෙදර, ඒ හඬ, ඒ ආග්‍රහණය, රසයේ, ස්පර්ශයේ, සිතුවිලි මේ දේවල් හඳුනා ගන්නවා. හොඳ නරකත් හඳුනා ගන්නවා. හැබැයි විද්‍යාවට හිත පුරුදු වෙච්ච තියෙන නිසා හේතුන් සමග හටගත්ත හේතුන් විසිරලා යනකොට නැති වෙලා යනවා. කිසිවක් මගේ වෙන්නේ ස්ථිර වෙන්නේ සදාකාලික වෙන්නේ නැහැ. මේ අරමුණ නිසා සම්මුතිය තුල සීලේ පිහිටලා කටයුතු කරන්න හඳුනා ගන්නවා හොඳ නරක. එහෙත් පරමාර්ථ වශයෙන් කිසිවක් මගේ වෙන්නේ මම වෙන්නේ නැහැ කියන අවබෝධය නිසා කෙලෙස් වලට අවස්ථාවක් හදාගන්නේ නැහැ. මෙන්න මේ රූප වේදනා සංඥා සංකාර විඥාන කියන ස්කන්ධ පංචකයයි මම මගේ කියලා ජීවිතයක් හැටියට පවත්න්නේ. දැන් සමස්තයක් හැටියට සිහිපත් කොට බලන්න. මේ ස්කන්ධ පංචකයම අනිච්ච දුක්ඛ අනාත්ම වූ තිලක්කන ධර්මයට යටත්ය. එහෙමනම් යමක් අනිත්‍ය නම් ඒ නිරන්තරයෙන් වෙනස් වීමකට පත් වෙනවනම් අර විද්‍යාවෙන් පැහැදිලි කරගත්තා වගේ අපිට අවබෝධයක් නැති වුණොත් මොකද වෙන්නේ? අපිට ඒ වෙනස් වෙන දේ විපරිණාමයට පත්වන දේ දුකක් බවට පත් වෙනවා. අහනවනේ ඇයි මෙහෙම වෙන්නේ? මම දැක්කේ කැමතියි කියලා. මේ කැමති රූපයෙන්, ශබ්දය, ගන්ධය, රසය, ස්පර්ශය, සිතුවිලි හැමදාම මට ඕන විදියට පාත්වා ගන්න පුළුවන් නම් හොඳයි කියලා මම හිතුවා. මම බැඳුණා. ඇයි මේක එහෙම ඕන විදියට පවතින්නේ නැත්තේ? ඇයි වෙනස් වෙන්නේ? ආදී වශයෙන්. එතකොට දුක හට ගන්නවා. යද නිච්ඡන් තන් දුක්ඛං. ඇයි මේ දුක හටගන්නේ? අර අනෝබෝධය නිසා, මෝහය නිසා, මුලාව නිසා, අවිද්‍යාව නිසා. එහෙමනම් යමක් නිත්‍ය නැතිනම් අපේ කැමැති පරිදි අපිට ඕන විදියට පවතින්නේ නැතිනම් අශෘතව පෘථග්ජන ශ්‍රාවකයා නැත්තම් අශෘතව පෘථග්ජන පුද්ගලයා දුක හදා ගන්නවා. හිතෙන් දුක නිර්මාණය කර ගන්නවා. මේ කිසිවක දුක නෑ. අප විසින් තමයි අනෝබෝධය නිසා, මුලාව නිසා ඒ දුකක් බවට පත් කරගන්නේ. ඇයි මේ දුක පවතින්නේ? යද නිච්ඡන් තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා. ඒ දුක සකස් වීම නිසා දුක සකස් වුනේ මගේ කියලා කිසිවක් මට ඕන විදියට දිගින් දිගට පවත්න්නේ නැති නිසායි. එහෙමනම් ස්කන්ධ පංචකයේ ජීවිතය කියලා පවතිනවා. මම කියලා හදා ගන්නවා. ඒ අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත් කොට දැක ගන්න බැරි වුණොත් එහෙම ලෝභ දෝෂ මෝහ නැවතත් මුල් කරගෙන ශෝක පරිදේව දුක් දුම්නස් උපායාස පරිලාහ බවට පත් වෙනවා. උපායාස කියේ බලවත් සිත්වුල්, පරිලාහ කියලා කියන්නේ පිච්චෙන දැවෙන ස්වභාවය. දැන් මේ තමයි පින්වත්නි මනුෂ්‍ය ජීවිතයේ සන්තුෂ්ටිය හොයාගෙන යනකොට මිනිසයන්ගේ සතුට නැති වෙන තැන්. निराහාර 3 වේල නෙවෙයි 1 වේලක් නමුත් ලබාගෙන සතුටින් ඉන්න පුළුවන් නම් හොඳයි. හැබැයි කුස පිරුණත් මගේ හිත සැනසෙල්ලක් නැත්තම් දුකක්, කනගාටුවක්, වේදනාවක් තිබෙනවා නම් මොකද්ද මේ ජීවිතයේ තේරුම කියලා අහනවා. ඒ වගේම සැප හොයාගෙන යන සත්වයෝ, විශේෂයෙන් අපි මෙහි කතා කළොත් මිනිස්සුયો ඒ දුක හදාගන්නේ හැඬෝ කඳුලින් පසු වෙන්නේ. සමහර විටක බොහෝ ධන දාන්නේ සම්පත් ඒ දේවල් තිබුණත් බලාගත්තට බලාගෙන ඉන්නේ දුකටපත් උනේ මේ අනෝබෝධය නිසායි. අනිච්ච දුක්ඛ අනාත්ම තිලක්කන ධර්මයට යටත් වූ ස්කන්ධ පංචකය මම මගේ කියලා හිතින් දැඩිව ගන්නවා. එතකොට ලෝභ දෝෂ මෝහ සකස් වෙනවා. මෙන්න මෙතන තමයි ධර්මයේ පැහැදිලි කරන්නේ සක්කාය දිට්ඨිය කියලා. ස්කන්ධ පංචකයේ සකීය කොට හිතින් දැඩිව ගන්නවා. දැන් මොකද වෙන්නේ? ලෝභ දෝෂ මෝහ සකස් වෙනවා.
පින්වත්නි දැන් ඔබ අප තරමක් දුරට විවරණය කරගත්ත විසඳාගත්ත මේ ජීවිතයේ සැනසෙල්ල සන්තුෂ්ටිය නැති වෙන්නත් දුක හදන්නත් ඒ විතරක් නේ භයානකමදී ලෝභ දෝෂ මෝහ සකස් වෙලා මෙලව ජීවිතය දුකින් පසු වෙලා මරණින් මතු සතර අපාය ප්‍රධාන කොට ඇති භවය සැකසෙන්න සසර දීර්ඝ වෙන්න හේතුවක් සිද්ධ වෙනවා කියන අදහසයි. මේ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කරේ පින්වත්නි මහණෙනි මේ සිතේ හටගන්නා වූ මලයෝ ඒ කෙලෙස් 3 දෙනෙක් සිටිනවා. ඒ තමයි ලෝභ දෝෂ මෝහ මනුස්සයෝ. එතකොට මේ ලෝභය ගැන දකින්න ඕනේ අමිත්‍රයෙක් කියලා. ඒ වගේම සතුරෙක් කියලා. දැන් සතුරෙක් කියනකොට තරහ කියන හැඟීම හිතේ හටගන්න එපා. අර ලෝකය ගැන දකින්න තමයි වචනේ සඳහන් කරන්නේ. හිතේ හටගන්න සතුරෙක් මේ ලෝභය. ඒ වගේම හරියට වදකෙක් වගේ කඩුව අමෝරාගෙන මුණයන් වෙලාවකදී ගෙලට පහර දෙයිද කියලා හිතාගෙන ඉන්න වදකෙක් වගේ. මේ ලෝභය අනෝබෝධයෙන් ලං වුණාම මව් පදවිය නැති වෙලා යන්න පුළුවන්. පිය පදවිය නැති වෙලා යන්න පුළුවන්. ස්වාමියා බිරිඳ අමතක වෙන්න පුළුවන්. පින්වත්නි පෘථග්ජන ස්වභාවයේදී භික්ෂුන් වහන්සේ නමකට පවා භික්ෂුත්වය අමතක වී යන්න පුළුවන්. කෙලවර සඳහන් කළොත් දුර්ලභව ලබාගත් මනුස්ස ජීවිතේ පවා අමතක වෙලා යන්න පුළුවන්. ඒකයි මේ වදකෙක් වගේ යයි සඳහන් කරේ. අනෝබෝධය නිසා මොණයන් වෙලාවක හෝ බලවත් වූ ආරම්මණයක මේ හිත සකස් වුණොත් ඒ ලෝභය එතන මතුවීම නිසා ඒ ජීවිතයට මහත් වූ විපතක් සිද්ධ කරන්න පුළුවන්. ඒ නිසා වදකේක හැටියට ධර්මයේ පෙන්눔 කළේ මීළඟට සඳහන් කළා පසමිතුරෙක් වගේ කියලා. පින්වත්නි දැන් මේ ලෝභය කියන වචනේ එතෙන්දි තේරුම් ගන්න තව උඩින් අලවා තිබෙන හරියට පතුරු වගේ. අපි වචන කීපයක් හඳුන්වා ගමු. ප්‍රධාන වචනේ තමයි තෘෂ්ණාව. දැන් තෘෂ්ණාව කියන වචනේදී හැබැවිම ඔබට ලෝභය කියන අදහස ධර්මානුකූල අදහසකින් දන්නවා. ඒ තෘෂ්ණාව තුළම තමයි මේ ලෝභ දෝෂ මෝහ කියන වචන තුනම පවතින්නේ. දැන් ලෝභය කියන වචනයට තවත් කොටසක් අපි එකතු කරගනිමු. තණ්හා තෘෂ්ණාව. ඒ වගේම තවත් කොටසක් එකතු කරගනිමු. කාමය. තවත් කොටසක් එකතු කරගනිමු. රතිය. තවත් කොටසක් එකතු කරගනිමු. නන්දි. තවත් කොටසක් එකතු කරමු. අවිජ්ජා. දැඩි වූ ලෝභය. විෂම වූ ලෝභය. දැන් මේ සියල්ලම එකම කාසියක විවිධ පින්තූර වගේ විවිධ සිතුවම් වගේමයි පින්වත්නි වටිනාකමක් එක වගේ හැබැයි විවිධ පින්තූර විවිධ සිතුවම් තියෙනවා වගේ මේ ලෝභය වටාම තණ්හා කාම රති අවිජ්ජා නන්දි ආදී වශයෙන් අපි දකිනවා. දැන් මෙන්න මේ අනෝබෝධයෙන් කටයුතු කළොත් එය පසමිතුරෙක් වගේ අපේ ජීවිතයට ලං වෙලා මෙලවත් මහත් විපත්ති ඇති කරලා ඒ වගේම මරණින් මතු සතර පායට ඇද දමලා දීඝ රත්තං වූ භික්ඛවේ දුක්ඛං පච්චන භූතං. තථාගත බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කළ අයුරින් නුඹලාට ඉමක් කොනක් නොපෙනෙන මේ දීර්ඝ සංසාර ගමනේ තව බොහෝ කාලයක් අප්‍රමාණ දුක් විඳින්න සිද්ධ වෙයි. අර වචනේ තේරුම් ගමු නැවතත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ වචනේ තමයි පින්වත්නි එය භාග්‍යවතුන් වහන්සේගෙන් වචනයෙන් සඳහන් කළොත් අන්තරා පච්චත්තිකෝ එනම් පසමිතුරෙක් වගේ ළඟින් ඉන්නේ. ඇසට පේන්නේ ඒ රූපය Tamanට හිතවන්තයි කියලා. හැබැයි ඒ අනෝබෝධයෙන් යුක්තව අපි සිතුවිල්ල පාත්ත ගත්තොත් අනෝබෝධය කිව්වේ දැන් නැවතත් මතක් කරන්න. හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵල විපාක සංකත සංඛාර හේතුන්ගෙන්ම විසිර යාමින් නැතිව යනවා. භංගයටපත් වෙනවා. ඒ තමයි ධර්මයේ පෙන්වුම් කරන්නේ කය ධම්මං වය ධම්මං කියලා. ෂය වෙන ධර්මතාවයක් පවතින්නේ වය වෙන ධර්මතාවයක් පවතින්නේ භංගයටපත් වෙන නැතිව යන ධර්මතාවයක් පවටපත් වෙන්නේ. ඒ බව තේරුම් ගන්න බැරුව අපි අර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි කියන අරමුණු වලට ලෝභයෙන් බැඳුනොත් කාමෙන් එකතු වුණොත් රතියෙන් සතුටු කරන්න ගියොත් නන්දියෙන් මගේ සතුට කියලා එකතු කරගන්න ගියොත් අවිජ්ජා විෂම වූ ලෝභයෙන්ම ඒමකට සකස් වුණොත් කොහොමද සිද්ධ වෙන්නේ? පසමිතුර වගේ ළඟින් ඉඳලා නපුරුකම් කරાવી. ඇස් දෙක ළඟ ඉඳලා නපුරුකම් කරાવી. කන ළඟ ඉඳලා, නාසය ළඟ ඉඳලා, දිව ළඟ ඉඳලා, කය ළඟ ඉඳලා, හිත ළඟ ඉඳලා දන්නේම නැතුව මම හිතුවේ නෑ මට මේ වගේ දෙයක් වෙයි කියලා. මං කොච්චර හොඳ කෙනෙක්ද? ඇයි මට මේක තේරුන්නේ නැත්තේ? මම මේ ඇසට දකින දේ මට මහත් විපත්තියක් මේ කරන්න හදන්නේ කියලා. මට මේ කනට ඇහුණු දේ මම හිතුවේ හඬ.
ඒ මිහිරිය මගේ මුළු ජීවිතේටම යහපතක් ගෙන දෙනවා කියලා. ඒ වුණාට මට පසුවයි තේරුණේ ඒ රූපයේ, ඒ ශබ්දයේ, ඒ ගන්ධයේ, ඒ රසයේ, ඒ ස්පර්ශයේ මට යහපතක් හැටියට කුල්මත් වන ලෙස මම හිතාගත්තට මේක දැඩි ලෝභයක්, කාමයක්, රතියක්, රාගයක්, නන්දියක්, අභිජ්ජාවක් කියලා. හැබැයි ඒක තේරෙනකොට මගේ මේ මුළු ජීවිතේම විනාශ වෙලා, දුකටපත් වෙලා. මගේම හිත මට දොස් කියනවා. ඒ වගේම මගේම හිත මට දොස් කියනවා පමණක් නෙමේ, අත්වාද වශයෙන්, පරානුවාද වශයෙන් අන් අයත් මට දොස් කියනවා. මගේ ළඟින්ම හිටපු අය අත දිගු කළා කියනකොට නුඹ මහා නපුරු මිනිස්සෙක් කියලා මම හිතුවේ නෑ නුඹ මේ තරම් නපුරු විදියට තෘෂ්ණාවෙන්, රාගයෙන්, රතියෙන්, කාමෙන් යුක්තව හැසිරෙයි කියලා. ඇයි මේ විදියට හැසිරෙන්නේ කියලා බොහෝ කෙනෙක් දොස් කියනකොට, මගේම හිත දොස් කියනකොට, ඒ වගේම හිරේ විලංගුවේ වැටෙයි කියලා මේ ලෝභය මට කරපු දේ, ඒ රූපය නිසා, මේ ලෝභය, කාමය, රතිය, රාගය මට කරපු දේ, ඒ හඬ නිසා, ඒ ආග්‍රහණය නිසා, ඒ වගේම රසය නිසා, ඒ ස්පර්ශය නිසා, ඒ සිතුවිලි නිසා මොනතරම් විපතක් සිද්ධ කොට තියෙනවද? මරණින් මතු මට දුගතිය උපදින්න වේවි. දුක්ගති බය අන්න එතෙන්දී ඇතිවෙන්න පටන් ගන්නවා. පින්වත්නි, දැන් පැහැදිලි පස මිතුරෙක් ළඟින් ඉඳගෙන යහපත් වූ දෙයක් සිද්ධ කරන්නට ලං වෙනවා වගේ, හොඳ දෙයක් දෙන්න හදනවා වගේ, කාලයකින් Tamanට නොලැබිච්ච මිහිරියාවක් හිතට ගෙන දෙනවා වගේ ළඟින් ඉඳලා අනෝබෝධයෙන් අපි ලං කරගත්ත ලෝභය අපේ ජීවිතයට කරන දේ, කරපු දේ දැන් තේරුම් ගන්න පුළුවන්. මිනිසයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ අමිත්‍රයෙක් වගේ කියලා, සතුරු කෙනෙක් වගේ කියලා, වදකෙක් වගේ කියලා, ඒ වගේම පසමිතුරෙක් වගේ කියලා අවසානයේ සඳහන් කරනවා. අහන්න, බික්කු බික්කුණී, උපාසක උපාසිකා නම් වූ සිව්පිරිසටම දේශනා කළේ ඔබේ හිත ඒ කිලිටි බවට පත් කළා. පින්වත්නි, මේ දහම් කොටස ඔබට මතකද? පබස්සර මිදම් බික්කවේ චිත්තං තංචකෝ ආගන්තුකේ උපක්ඛිලේසේ උපක්ඛිලිටං. භවාංගයට වැටෙනකොට, චුතියෙන් අනතුරුව පටිසන්ධි විඥානය ලබනකොට ජීවිතයක් ආරම්භ වෙනවා. ඒ පටිසන්ධි චිත්තය හට අරගෙන නැතිව යනකොට භවාංග වලට වැටෙනවා. එතන පිරිසුදුයි, පබස්සරයි, ප්‍රභාසරයි, ඊටාම පිරිසුදුයි. සංසාර ගමනේ පටන් පැමුණුණු කිලේශ ධර්ම තිබෙනවා, යටපත් වෙලා පවතිනවා. ඒව හඳුන්වන අනුසය ධර්ම කියලා. බලවත් ලෙස යටපත් වෙලා තියෙනවා. හැබැයි ප්‍රභාසර හිත දැන් හටගන්නේ පින්වත්නි ඊටාම පිරිසිදුව. අනෝබෝධය නිසා, මුලාවට පත්වීම නිසා, තංචකෝ ආගන්තුකේහි උපක්ඛිලේසේහි උපක්ඛිලිට්ඨං. ඒ බාහිරව ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් යුක්තව අපි ලං කරගන්නා වූ අරමුණු නිසා මේ සිත කිලිටි වෙනවා. භාවිත හිතක් තිබුණේ නැත්තම් අපි සඳහන් කරා අර මෝහය අමෝහයට පත් කරගන්න ආකාරය, මුලාව නුමුලාව බවට පත් කරගන්න ආකාරය, අවිද්‍යාව විද්‍යාවට පත් කරගන්න ආකාරය, ඒ පිළිබඳ අවබෝධයක් නොතිබීම නිසා අර බාහිර කෙලෙස් වලට ඇතුළට එන්න දීමෙන් මහත් වූ විපතක් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා අපිට උපතින්ම සකස් වුණු අර භවාංග ආරම්භ වෙනකොට සකස් වුණු සිතේ පිරිසුදු ස්වභාවය අපිට ඉදිරියට පාත්ත ගන්න පුළුවනි නම් එයට හේතු වන්නේ ලෝභයේ හැබෑ ස්වභාවය. හරියට අපේ තරුණ දරුවෝ කියනවා කෙනෙක් තේරුම් ගන්න නම් හරියට කාලයක් තිස්සේ ආශ්‍රය කළ බලන්න ඕනේ. ඒ වගේම ඔබ පෙනී හිටින්න ඕනේ. ඔබ ඔය අන් අය රවට්ටන්න සලුපිලි ඔතාගෙන ඉන්නවා. සලුපිලි ගලවලා දැම්මොත් ඔබ අන් අය රවට්ටන්න. එතකොට තේරුම් ගන්න පුළුවන් ඔබ කවුද කියලා. අපි අනෝබෝධයෙන් යුක්තව ලෝභයෙන් බැලුවොත් අපිම රවටෙනවා. ඒ වගේම දේශයෙන් බැලුවොත් අපට මහ විපත්තියක් කරගන්නවා. මොහයට හසු වෙලා තමයි මේ සියල්ලම සිද්ධ වෙන්නේ. ඒ නිසායි තථාගත බුදුරජාණන් වහන්සේ අර වචන කීපයේ සඳහන් කළ අවසානයේ වදකෝ, වදකෙක් වගේ, පච්චත්තිකෝ, පසමිතුරෙක් වගේ, අමිත්‍රයෙක් වගේ, සතුරු කෙනෙක් වගේ නුඹලාගේ සිත් කිලිටි කරනවා කියන අදහස දේශනා කළ ඊටාම කරුණාවෙන්. පින්වත්නි, ලෝභය පිළිබඳව දැන් අපි තරමක් දුරට සඳහන් කළා, සාකච්ඡා කළා. දැන් බලන්න, ලෝභය පිළිබඳව බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාව හැම කෙනෙකුටම යම් වූද දැනුමක් තිබෙනවා. නැවතත් ලෝභය ගලවා අපි බලන්න ඕනේ. හැබැයිම මේ ලෝභය නිසා අපට සිද්ධ වුණේ කුමක්ද, සිද්ධ වෙන්නේ කුමක්ද කියලා. ඒ අදහස තමයි කාල වේලාව අනුව කෙටියෙන් අපි සාකච්ඡා කළේ. ඊළඟට දෝෂය, දේශය පිළිබඳව සාකච්ඡා කරමු. භාගතුන් වහන්සේ දේශනා කළ පින්වත්නි, දේශයේ පිළිබඳවත් ඒ අදහසමයි. එහෙනම් දේශයත් අමිත්‍රයෙක්, සතුරෙක්, ඔබටම අමිත්‍රයෙක්, ඔබටම සතුරු කෙනෙක්, ඒ වගේම වදකෙක්, පසමිතුරෙක්,
ඔබේ හිත කිලිටි කරන, ඔබේ හිතට දුක කැඳන, ඔබට මේ ලැබිච්ච උතුම් මනුස්සකම අමනුස්සකමට ලංකොට දාන, අමනුස්සකමට උදුරා දමන අන්න එවැනි ස්වභාවයක්ම මේ දේශය හේවත් තරහව කියන අදහසයි. දැන් බලන්න ඔබට මතකද කියලා දෝෂ කියන පාලි වචනෙන් ඒ දේශය හඳුන්වනවා එය ව්‍යාපාදය, පටිඝය. ඉන් අනුව උපක්ඛිලේශ ධර්ම ලං වේගෙන එනවා ක්‍රෝධය, වෛරය, තරහව, ඊර්ෂ්‍යාව, පලිගැනීම, බද්ධ වෛරය, අනුන්ගේ අඩුපාඩුම සෙවීම, තමන් උසස් කරලා අන් අය පහත් කොට දැකීම, මේ ආදී වශයෙන් තව උපක්ඛිලේශ රාශියක් පින්වත්නි මේ දෝෂ නම් වූ දේශයේ ව්‍යාපාදයේ තරහව පටිඝයත් එක්කම ගමන් කරනවා. සමහර විටක ඔබ බොහෝ කෙනෙක් නොදන්නා තැනක් මතු කරගන්න යම් කෙනෙක් දැනගෙන සිටින්නත් පුළුවන්. යම් කෙනෙක් කියනවා මං හරි සංවේදී කියලා. යම් කෙනෙකුට දුකක්පත් වෙනකොට මගේ හිතේ දුකක් හට ගන්නවා කියලා. මට හිතවත් සිටින කෙනෙක් මට දකින්න නැති වෙනකොට, මගේ ළඟ නැති වෙනකොට, මාව දාලා ගියා කියලා හිතෙනකොට මට දරා ගන්න බැරි වෙනවා. මට ඒ තරම් සංවේදී හිතක් තිබෙන්නේ කියලා. ඔබට දැනෙන්නේ නැද්ද? මෙය දේශ සහගත සිතුවිල්ලක් කියලා. ඊටාම සියුම්ව සකස් වෙන්නේ. පින්වත්නි, දේශය කියන තැන පටිඝ සිත සකස් වෙන්නේ අකමැති අරමුණු වලට මුහුණ දෙනකොට. එතකොට අකමැති අරමුණු තමයි අර සඳහන් කරන්නේ. ඒ දුක මට දරා ගන්න බෑ. මාව දාලා ගියා. මගේ ළඟ නැහැ. මට ඕන දේවල් සිද්ධ වෙන්නේ නැහැ. ඒ අකමැති අරමුණු වලට මුහුණ දීමයි මේ සිද්ධ වෙන්නේ. ඒ දේශයක්. ඒ තමයි ශෝක කරන්නේ. ඒ තමයි හඬන්නේ. ඒ තමයි ඉකිබිඳින්නේ. ඒ තමයි ලයේ අත්ගසා ගන්නෙ. ඒ තමයි මොනවා කරනවද කියලා මට හිතා ගන්න බෑ කියලා මුලාවටපත් වෙන්නේ. මේ ආදී වශයෙන් සියල්ලම සඳහන් වෙන්නේ මේ දේශය නිසා. සාමාන්‍යයෙන් දේශය කියලා දැනෙන්නේ යම් කෙනෙකුට හිතේ තරහින් ඉන්නකොට ඔය බලන්න මූණේ නපුරු විදිය කියලා. ඊළඟට ඉරියව් වලින් හැසිරෙනකොට, ඒ වගේම වචන වලින්, ඒ වගේම ක්‍රියාවෙන් ප්‍රාණඝාත ආදී වශයෙන් සිද්ධ කරනකොට, ලුද්ධෝ, ලෝහිතපානී, හතපහතේ, නිවිට්ටෝ, අධ්‍යාපන්නෝ, සබ්බපාන භූතේසු, ප්‍රාණීන් කෙරෙහි, මිනිසයන් කෙරෙහි, සත්‍යයන් කෙරෙහි දයාවක් නැතුව ක්‍රූර ලෙස, ලුද්ධෝ කිව්වේ නපුරු ලෙස, ලේ අතේ ගෑවුණු ආකාරයෙන් නපුරුකම් කළා, කපල කොටල ගහලා නපුරුකම් කළා, නපුරු විදියට හැසිරිලා වචනෙන් පවා නපුරුකම් කරනකොට දේශේ, ක්‍රෝධයේ ඵලය දැනෙන්න පටන් ගන්නවා. නමුත් බොහෝමයක් නපුරු ආදීනව එහි තිබෙනවා. ඒ නිසා තමයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ සියුම්ව හටගන්නා දේශේ පවා තේරුම් ගන්න. අකමැති අරමුණකට සකස් වෙනකොට ඔබ කිසිවටවත් හිතන්න එපා එය හොඳ දෙයක් හැටියට අර ලෙන්ගතුව ලං වෙලා ළඟ නැතුව බෑ, බලන්න නැතුව බෑ, මගේ හිත හරියට උණු උනා දුකක් කියලා. දැන් කරුණා කියන වචනේ සඳහන් කරන්නේ අන් අයගේ දුකක් දුටු විටදී ඇතිවන කම්පණය. එතන නිවැරදි. නමුත් අන් අයට දුකක්පත් වෙනකොට මට දරා ගන්න බැරි තරම් ශෝකයක් බවට පත් වුණා කියන තැනකට ආවොත් ඒක පටිඝයක් බවට පත් වෙන්න පුළුවන්. කවුද ඒ අයට මේ දුක හැදුවේ? ඇයි මෙහෙම වෙන්නේ? ඒ කියන තැනින් ව්‍යාපාදයක්, තරහවක් සකස් වෙන්න පුළුවන්. ඒ නිසා ධර්මානුකූල මනසකින් බොහෝම සිහියෙන් යුක්තව තමයි ධර්මයෙන් සිහිපත් කරන්න ඕන. මිය ගිය ඥාතීන් කෙනෙක් පවා ගැන සිහිපත් කරනකොට පින්වත්නි, අකමැති අරමුණට මුහුණ දෙන විට තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කළා නොවේද? හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වෙන හැම ඵලයක්ම, හැම විපාකයක්ම හේතුන්ගේ විසිරයාමෙන් නැතිව යනවා. අම්මා වුණත්, තාත්තා වුණත්, දුව වුණත්, පුතා වුණත්, ස්වාමියා වුණත්, බිරිඳ වුණත්, කවුරු වුණත්, කුමක් වුවත් හටගත්ත වගේම නැති වෙලා යනවා නම්, කිසිවක් ස්ථිර සදාකාලික වෙන්නේ නැතිනම් මේ නේද සංකත ස්වභාවය, මේ නේද සංස්කාර ස්වභාවය නේද කියලා සසර යථා ස්වභාවය මේ නේද, මේ තේරුම් ගන්නට බැරි වුණොත් සසර භවයේ දුකක් හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ නේද කියලා අපේ හිතට දැනෙන්න ඕන. ශෝකයක් බවට පත් වුණොත්, පරිදේවයක් බවට පත් වුණොත්, හැඬීමක් වැළපීමක් බවට පත් වුණොත් ඒක දේශ සහගත හිතක් හැටියට ඉදිරියට ගමන් කරන්න පුළුවන්. පින්වත්නි, ඒ නිසානේ ඔබ හිත ධර්මානුකූලව පවත්වාගෙන උපේක්ෂා මෙනෙහි කරන. සමහර කෙනෙකුට ඒ ශෝකය දරා ගන්න බැරි වුණාම තවත් මොකටද මම ජීවත් වෙන්නේ කියලා Tamanට විපත් කරගන්න පුළුවන්. තවත් කෙනෙකුට විපත් කරන්නත් පුළුවන්. ඒක දේශයේ ආදීනවේ කෙලවරකදී දැන් දැක ගන්න පුළුවන්. කෙනෙක් සියදිවි නසා ගන්න තැනකට එන්න පුළුවන්. මට ඕන විදියට ලෝකේ පවතින්නේ නැත්තම්, මගේ අරමුණු ඉටුවුනේ නැත්තම්, මාව ඒ අය දාලා ගියා නම්, මට ඕන විදියට ඒ දේ සිද්ධ වෙන්නේ නැත්තම් තවත් මොකටද මෙහෙම වෙන්නේ කියලා ජීවිතේට විපත් කරගන්න පුළුවන්. හානි කරගන්න පුළුවන්. නොකා නොබී ඉඳලා නමුත් විපත් කරගන්න පුළුවන්. මෙහෙම වෙන්න එපා.
යම් තැනක කෙනෙක් මත් වතුරට මත්ද්‍රව්‍යයට හුරු වෙන්න පුළුවන්. ඒ තමන්ගේ සිතුවිලි අමතක කරන තැනට හිත පාත්තන්න පුළුවන්. දේශයේ ආදීනවය නුවණින් දකින්න ඕනේ. පින්වත්නි, මෝහය ගැන ඊටාම පැහැදිලි. තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෝහය හරියට දැලක් වගේ. යතහ භූතම් පජානාති කියන එක න යතහ භූතම් පජානාති තතු ආකාරයෙන් දැක ගන්නට බැරි වෙනවා. කවුද එතකොට? දැන් මා මුලින් සඳහන් කළා වගේ සත්‍යයේ පුද්ගලයෙක් කියලා කිව්වේ. ස්කන්ධ පංචකය අනවබෝධයෙන් මම මගේ කරගෙන ලෝභ දෝෂ මෝහ ආදී කෙලෙස් උපදිනා තැනකටපත් කරගත්තම සක්කාය දිට්ඨිය සකස් වෙන්න පටන් ගන්නවා. මේ සසර ගමනට සත්‍යෝ පුද්ගලෝ බැඳ තබන සංයෝජන 10ක් තිබෙනවා. ඔබ අහලා තිබෙනවා. විස්තර කරන්න වෙලාව නෙමෙයි. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ආදී වශයෙන් ඔය. පින්වත්නි, එතකොට අර අනෝබෝධය නිසා එනම් මෝහය නිසා තමයි මේ සක්කාය දිට්ඨියේ පටන් මම මගේ කියලා හිතින් දැඩිව අරගෙන සසරට බැඳ තබන්නේ. එහෙමනම් මෝහයපත් වුණාට පස්සේ මේ සියල්ලම මම මගේ කියන ස්වභාවයෙන් අපි හිතුවිලි හිතන්නට පටන් ගන්නවා. එතෙන්දී අර මා මුලින් සඳහන් කළා වගේ ලෝභය, කාමය, රතිය, නන්දිය, රාගය, අවිජ්ජා මේ සියල්ලම සකස් වෙන්න පටන් ගන්නවා. ඒ සියල්ලම සසර ගමන දීර්ඝ කරන්න, දුක හදා දෙන්නට හේතුවක් බවට පත් වෙනවා. මේ නිසා තථාගත බුදුරජාණන් වහන්සේ මේ අන්තරාමල සූත්‍ර දේශනාවේම රාග දෝෂ මෝහ මේ තුනෙහිම තිබෙන භයානක බව තේරුම් ගන්න මේ විදියට දේශනා කරන. බලන්න පින්වත්නි, ඒ පාළි දේශනාවේ සිංහල අදහස මේ වගේ නුවණින් අහන්න. ලෝභය අවඩ ඇති කරනවා. ලෝභය වැඩක් කරන්නේ අවඩක් මේ අපිට සිද්ධ කරන්නේ. ලෝභතෙම සිත ප්‍රකෝප කරනවා. තමාගේ සිත තුළ උපන්නා වූ ඒ ලෝභය බියට හේතුවක් බවට පත් වෙනවා. අන්ධ භාවයටපත් වුණාම, මෝහය දැලක් බවට පත් වුණාම මේ ටික තේරුම් ගන්නට බැරි වෙනවා. අවඩක්මයි කරන්නේ. බිය හට ගන්නවා. මා සතු දේවල් මට නැති වෙලා ගියොත් මට මොකද්ද වෙන්නේ කියන ඒ බිය නිරන්තරයෙන් පවතිනවා. සමහර දෙමව්පියන්ට දරුවන් කෙරේ පවතින්නත් පුළුවනි. මට මම ගැන නම් හිත හදා ගන්න පුළුවන්. ඒ වුණාට මගෙන් පස්සේ නුඹලාට මොනවා වෙයිද කියලා මට හිතා ගන්න බෑ කියලා මහත් වූ බයක් ඇති වෙන්නට පුළුවනි. ධර්මානුකූල අදහසකින් සම්මුතිය තුල දෙමව්පියෝ දරුවෝ සාමි භාර්යාවසෙන් යුතුයකම් කළ ජීවිතය පාත්තන්ට ඕනේ. හැබැයි ලෝභය බැහැර කරගන්න වෙනවා. මමවත් හැබෑවට මට හිමි නැතිනම් ස්වාමියා වුණත්, බිරිඳ වුණත්, දෙමව්පියෝ දරුවෝ වුණත්, ගේකොළ ගේ දොර ධන ධාන්‍ය වුණත් මගේ වෙන්නේ ස්ථිර වෙන්නේ සදාකාලික වෙන්නේ නෑ කියන තැනකින් ලෝභය සංසිඳවන තැනකට හිත සකස් වෙන්න ඕනේ. භාග්‍යවතුන් වහන්සේ නැවතත් දේශනා කරන ලෝභයෙන් මඩනාලද පුද්ගලයාට ස්වార్థය අමතක වෙලා යනවා. මම කොච්චර අමාරුවෙන් ලබාගත්ත මනුෂ්‍ය ජීවිතයක්ද මේ පවතින්නේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කළේ සියලු සත්‍යවම වැඩිපුරම උපත ලබා තිබෙන්නේ සතර පාය බවයි. ඒ සතර පායෙන් තිරිසන් අපාය අපිට පේන්න තියෙනවා. අපිත් එක්ක ජීවත් වෙන්නේ. එහෙමනම් මුළු ලෝකෙම හිස් ගණනාව කෝටි 700යි. එක කුඹි ගොලක කොච්චර ඉන්නවද? එහෙමනම් මම මිනිස්සෙක් උනේ මොනතරම් දුර්ලභ අවස්ථාවක්ද? එහෙම හිතලා තමාටම යහපතක් කරගන්න ඕනේ කියලා ලෞකික වශයෙන් දියුණුව සීලේ පිහිටලා ලෝකෝත්තර වශයෙන්ුත් මේ ලැබුණු අවස්ථාවෙන් බුද්ධ ශාසනයත් මුණ ගැසුණු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්න ඕනේ කියලා හිතන එක මේ ලෝභය නැතිකොට දානවා. ලෝභය බැහැර කළ දානවා. හරියට මහා සාගරයට මොනතරම් ජල කඳක් ගලාගෙන ආවත් සෑහීමක් නැහැ වගේ. ගින්දරට මොනතරම් දර දාලා පුච්චන සැලසුවත් සෑහීමක් නැහැ වගේ අතෘප්තිකර ආසාවෙන් ලෝභයෙන් වැහිලා ගියාම කෙලවරක් නැතිව යනවා. Tamanට ඇතිවන ස්වార్థය කොහොමද කියලා දැනගන්නේ නැතුව යනවා. දස කුසල කර්මපතේ වැහිලා යනවා. ඒව මොනවද කියලා හිතාගන්න බැරි වෙනවා. අර ලෝභයෙන් වැහිලා තියෙන නිසායි. යම් කලක ලෝභය මිනිසෙකු මැඩ පාත්වනවද එකල්ලි ඔහුට මහාන්ධකාරයක් වගේ එය දැනෙන්නට පටන් ගන්නවා. ඒ මහාන්ධකාරය කියලා කිව්වේ මොනවා කරනවද, මොනවා වෙන්න යනවද කියලා හිතා ගන්න බැරි අඳුරක් බවට පත් වෙනවා. මෙලව ජීවිතයෙන් පස්සේ සංජීවය වගේ දුගතියකට අපායකට පැත්තුණු කල්පයකට හෝ පමණ කාලයක් පුරා අඳුර ජීවත් වෙන වගේ අප්‍රමාණ කාලයක් දුක් විඳින්න පුළුවනි. ලෝභයේ හැබෑ ආදීනවේ ධර්මානුකූලව දකින්න භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරන යම් කෙනෙක් මේ ලෝභය හරියට තේරුම් ගත්තේ නැතිනම් ඒ ලෝභය තේරුම් ගන්න නොගැනීම නිසා Tamanට විපත් කරගන්නවා. හැබැයි යම් කෙනෙක් තේරුම් ගත්තොත් හරියට නෙළුම් පතකට
කොලයකට වැටෙන වතුර බිඳුවක් වගේ ඉක්මනින්ම ඒ අර ආසාව ලෝභය බැහැර වෙලා ගිහිල්ලා හිත සංසිඳෙන පටන් ගන්නවා. සම්මුතියට මම මගේ කියලා පවත්වනවා. ඉගෙන ගන්නවා රැකියාව, විවාහයේ දරුවෝ, ලෝකයේ වෙනුවෙන් යමක් කරන්න, Taman දියුණු වෙන්නත් පරාර්ථචර්යාව මේ සිද්ධ කරනවා. හැබැයි මේ හැම දෙයක් මමයි මගේ ස්ථිරයි කියලා සංයෝජනීය ධර්ම හැටියට දකින්නේ නැහැ. නිත්‍යයි සුඛයි ආත්මයි කියලා හිතෙන් දැඩිව ගන්නෙ නැහැ කියන තැනක සිත පාත්තනවා. එතකොට හරියට නෙළුම් කොළයකට වැටෙන වතුර බිඳුවක් වගේ ලෝභය සංසිඳෙන්න ඕනේ. හොඳටම රත් වෙච්ච යකඩයකට වැටෙන වතුරක් වැටුනොත් ඉක්මනින්ම සිඳී යනවා. අන්නේ වගේ ලෝභය බැහැර වෙන්න ඕනේ. එතන අලෝභය බවට පත් වෙනවා. එහෙමනම් දේශයත් ඒ වගේ යම් කෙනෙකුට අවඩක් කරනවා. ස්වාර්ථය අමතක වෙලා යනවා. පරාර්ථය අමතක වෙලා යනවා. එහෙත් දේශය අද්දේශය බවට පත් වුණොත් අත දිගු කරලා පෙන්වන්නට පුළුවන්. නුඹ වගේ සත්පුරුෂ මිනිසෙක් මුණ ගැසීම මගේ ජීවිතේ මොනතරම් සැනසෙල්ලක්ද? තථාගත බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ මුළු සම්බුද්ධ ශාසනයෙන් භාගයක් නෙමෙයි. මේ මුළු සම්බුද්ධ ශාසනයෙන් පවතින්නේ සත්පුරුෂ ශාස්ත්‍රය නිසා, කල්යාණ මිත්‍ර සම්පත්තිය නිසා. නුඹ වගේ සත්පුරුෂ කෙනෙක් සකස් වෙන්න ඕනේ. අපි පුද්ගලිකව හඳුනාගත්තේ නැතුණත් මුළු ලෝකෙම කල්යාණ මිත්‍ර ස්වභාවයෙන් දැකලා යහපතක්ම වේවා කියලා හිත පවත්වන්න තරම් අද්දේශයක් හිත තුල සකස් වෙන්න ඕනේ කියලා හිත පුරා දැනෙන්නට ඕනේ. මෝහය ගැන භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. මෝහය බලවත් ලෙස අවඩ කරනවා. මෝහය අපිව ප්‍රකුප්ත කරනවා. නැත්තම් කුපිත කරනවා. කුපිත වුණාට පස්සේ මෝහය නිසා හොඳ නරක අමතක වෙලා යනවා. මෝහයේ හිතට දැනුණාට පසුව මේ උතුම් ලබාගත් මනුෂ්‍ය ජීවිතය අමතක වෙලා හරියට තිරිසන් ලෝකයේ තුල සතෙකුට උරුම වෙච්ච දෙයක් වගේ ආහාර ගැනීම, නිදා ගැනීම, මරණ බය, වර්ගයා බෝ වීමට පමණක්ම ජීවිතය ගැන හිතෙන්න පුළුවන්. මේ මෝහය නිසා සිද්ධ වෙන දෙයක්. නමුත් මෝහය අමෝහයක් බවට පත් වුණාට පස්සේ ස්වార్థය දැනෙන්න පටන් ගන්නවා. පරාර්ථය දැනෙන්නට පටන් ගන්නවා. මෝහයට කවදාවත් අපිව යටපත් කරන්නට බැරිව යනවා. මොනවා ඇසට පෙනුනත් දැනුනත්, නාසයට, ඒ වගේම දිවට, කනට, කයට, හිතට මොන විදිය ආරම්මන සකස් වෙගෙන ආවත් අපේ හිත අපටම කියනවා නෑ නෑ. ඒ අරමුණු වලට නුඹව দমনය කරන්න පුළුවන් කමක් නෑ. ඔය හැම ආරම්මණයක්ම හේතුන් ප්‍රත්‍ය කරගෙන සකස් වුණා වගේම හේතුන්ගේ විසිර යාමෙන් නැති වෙලා යනවා. සම්මුතියෙන් ඔබ කියන්නේ මම මගේ කියලා. හැබැයි පරමාර්ථ වශයෙන් මගේ මම වෙමි, මගේ ආත්මය කියලා හිතෙන් දැඩිව කිසිවක් ගන්නට එපා. එහෙම ගත්තොත් ලෝභ දෝෂ මෝහ නැවත මතුවෙලා සංසාර ගමන පුරාම සිව් මහා සාගරයේ ජලකඳට වඩා වැඩිය ලෝභයෙන් ඔබව අඬවල තියෙනවා. ඒ අම්ම කෙරෙහි, තාත්තා කෙරෙහි, දුව කෙරෙහි, පුතා කෙරෙහි, සොහිරා සොහිරිය වශයෙන් බැඳීම නිසා, භෝගවලට බැඳීම නිසා මේ ස්කන්ධ පංචකයේ සත්කාය දෘෂ්ටියෙන් අල්ලගෙන මම මගේ කියලා ගිලන් වෙනකොට ලෙඩ දුක් ඉදිරියේ හඬල වැළපිල තිබෙනවා සිව් මහා සාගරයේ ජලකඳට වඩා. අමනාපයටපත් වෙලා Tamanට ඕන අරමුණු සිදු වෙන්නේ නැති වෙනකොට දේශයටපත් වෙලා ඒත් අප්‍රමාණ කරදර කරගෙන තියෙනවා. මේ සියල්ලම සිද්ධ වුණේ මෝහය නිසායි. තමාගේම හිතට කතා කරගන්න පුළුවන් නම් ලෝභ දෝෂ මෝහ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළා වගේ නුඹ අමිත්‍රයෙක් කිය. නුඹ ඒ වගේම සතුරු කෙනෙක් කිය. නුඹ වදකයෙක් කිය. නුඹ ළඟින් සිටගෙනම විපත් කරන මහා නපුරු වූ පසමිතුරෙක් කියන හැඟීමෙන් අවබෝධයෙන්ම ලෝභ දෝෂ මෝහ සංසිඳන තැනකට සිත සිහිය පවත්වන්න පුළුවන් නම් දස කිලේශයන්ම බැහැර කරන්න පුළුවනි. දස කිලේශ නම් ලෝභ දෝෂ මෝහ මාන දිට්ඨි විචිකිච්ඡා තීන උද්ධච්ච අහිරික අනුත්තප්ප. පාපයට ලැජ්ජාවක් බියක් ඇති වෙනකොට අවබෝධයෙන් පින්වත්නි එතකොට හිරි ඔතප් බවට පත් වෙනවා. එහෙම නොවුනොත් අහිරික අනුත්තප්ප වෙනවා. ලෝභ දෝෂ මෝහ සංසිඳන කියන්නේ සංසාර ගමනේ කොතනක හරි නැත්තම් මේ ජීවිතේ කොතනක හරි වැරදි කියලා කියනවනම් ඒ තමයි දස කිලේශ. නැවත සඳහන් කළොත් ලෝභ දෝෂ මෝහ මාන දිට්ඨි විචිකිච්ඡා තීන උද්ධච්ච අහිරික අනුත්තප්ප මේ කිලේශ බැහැර වෙලා මහා මන්දිරයක් නැති වුණාට ජීවත් වෙන්න, යාන වාහන වටිනාම දේ නැති වුණාට, රාජභෝජන නැති වුණාටත් තමන්ගේ හිතවලට දැනෙන්න පටන් ගන්නවා නුඹ සත්පුරුෂ මිනිස්සෙක් කියලා. එක වහලක් යටීම ඔබට හෙන්න පුළුවනි. ඔබ වගේ කෙනෙක් මගේ ජීවිතේ මුණ ගැහිම ගැන මට තියෙන සැනසෙල්ලක්. විතක මට හිතෙනවා මගේ හිත පැත්තකින් තියලා ඔය හිත මට තියෙනවා නම් හොඳයි කියලා. භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ පින්වත් අනුරුද්ධ ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරුවන භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ දේශනා කළා වගේ අපට දැනෙන්නට පටන් ගන්නවා. පින්වත්නි කාල වේලාව ඉක්ම යනවා. මා ඔබට සඳහන් කළේ
බුද්ධ ශ්‍රාවක ශ්‍රාවිකාව හැටියට ජීවිත ගමනේ නිරන්තරයෙන් කතා කරන ලෝභ දෝෂ මෝහ අපි මේ විදියට විස්තර කරගෙන සියුම් ලෙස විස්තර කරගෙන නිරන්තරයෙන් සිත පවත්වා ගන්න මිතුරු ලෙස පැවතුනත් හැබෑවට අමිත්‍රයෙක්. ඒ වගේම යහපත් කෙනෙක් ලෙස ලං වුණත් සතුරු කෙනෙක්. ඒ වගේම ලං වෙලා ඔබට හොඳ දෙයක් සිදු කරන්නම් කියලා හිතුවත් පිටුපසෙන් කඩුවක් අමෝරාගෙන සිටින වදකෙක්. හොඳයි කියලා නුඹේම අම්මප්පච්චි වගේ ළඟින් ඉන්නවා කිව්වට නපුරුකම් කරන පසමිතුරේ. ලෝභය, දේශය, මෝහය මේ විදියට අඳුනගත්තොත් මේ ජීවිතේම සැනසෙන්න උතුම් නිවන් මඟ සකසා ගන්නට පුළුවනි. දේශනා කළ අපටත් ශ්‍රවණය කළ ඔබටත් දායකත්වයේ ඉසළු ඔබ හැමතෙමත් ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණසම මේ උතුම් දේශනාව උපකාරක ධර්ම පෙළක්ම වේවායි ඊ타මත් කරුණාවෙන් අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු. සදහවත් පින්වත්නි, ඒ අවසන් කළ දේශනාවෙහි දායකත්වයෙන් කටයුතු කරනු ලැබුවේ රාජගිරිය සිල්වා පටුමග අංක 15 නිවසේ නදීෂා කරුණාරත්න සහ නදිනි කරුණාරත්න දෙපළ විසිනුයි. පරලෝසපත් රෝහිණී කරුණාරත්න පින්වත් මෑණියන්ට පුණ්‍යානුමෝදනා කරන්න. ඒ වගේම දේශකයන්න් වහන්සේ ඇතුළු ලෝකවාසී සියලු ස්වාමින් වහන්සේලාට උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයේ පිණිස මේ පින හේතු වේවායි පින්වත් ඒ හැම ප්‍රාර්ථනා කරනවා. සාදුයි අනුමෝදන් වෙනවා. ඒ වගේම තමන් ඇතුළු සියලු දෙනා නමින් මිය පල්ලෝ ගිය සියලු ඥාති හිත මිත්‍රාදීන්ට පුණ්‍යානුමෝදනා සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ වීම පිණිස මේ උතුම් දේශනාවත් හේතු වේවායි පිනතුල්ලා අදිෂ්ඨාන කරනවා ප්‍රාර්ථනා කරනවා. මෙතෙක් වේලා මේ සියලු ආකාරයෙන් රැස් කළා වූ පුණ්‍ය ධර්මියෝ පින්නතු ඔබ බලාපොරොත්තු වන අයරින් පරලෝසපත් රෝහිණී කරුණාරත්න පින්වත් මෑණියන් ඇතුළු ඔබ හැම පරපුරක හා මේ රටේ හොල්ලව කොතනක හෝ සිට මේ දේශනාව ශ්‍රවණය කළේ නම් ඒ ඔබ හැම නමින් මේ දුන සියලු ඥාති හිත මිත්‍රාදීන් නමින් අනුමෝදන් වේවා. ඒ හැම නිදුක්ව නිරෝගීව සුවපත් ඊතා ඉක්මන් අවස්ථාවකම උතුම් නිවනින් සැනසෙත්වායි පින්පතා සාදු කියන්න. සාදු සාදු. ඉදන් හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන් හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදන් හෝ ඥාතිනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. පින් කැමති සියලු දෙවියන් සම්‍යක් දෘෂ්ටික දෙවියන් පුණ්‍යානුමෝදනා ලබා සතුටු වන්න. එසේ සතුටටපත් වුණා වූ සීල දෙවියන්ගේ කරුණා මෛත්‍රියෙන් නදීෂා කරුණාරත්න සහ නදිනි කරුණාරත්න දෙපළත් පියාණනුත් පවුලේ හැමත් ධර්ම ශ්‍රවණය කළ පින්නතෝ ඔබ හැමතෙම නිදුක් වෙලා නිරෝගී සුවපත් වෙලා සියලු කායික මානසික සුවයන් නොඅඩුව ලැබ හැම සැනසෙල්ලක් යහපත මිස උතුම් ධර්මාබෝධයට මාර්ගය සකසා දීම පිණිස කොරෝනා ඌදුරත් ඉක්මනින්ම ලෝකයෙන් බැහැර වෙන්නත් පුණ්‍යානුමෝදනා ලබන සීල දෙවියන්ගේ රැකවරණය නොමදව සැලසේවා. එම දෙවියෝද ධර්මාබෝධය ලබා සැනසෙත්වායි පින්පතා සාදු කියන්න. සාදු. අවසන අප හැමතෙම ඒ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මාබෝධයෙන් අමා නිවන් පිණිසම උපනිශ්‍රය වේවා. සාදු සාදු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ලෝක ශාසනං. සාදු සාදු සාදු. එම ධර්මානුශාසනාව පැවැත්වුවේ බත්තරමුල්ල පන්නිපිටිය පාරේ සිරි සුදස්සනාරාම සදහම් සෙනසුනෙහි ප්‍රධාන අනුශාසක ආචාර්ය පූජ්‍යපාද මිරිසේ ධම්මික ස්වාමීන්ද්‍රණන් වහන්සේ. වහන්සේට නිදුක් නිරෝගී සුව චිර ජීවනයේ ප්‍රාර්ථනා කරමින් අපි සාදුකාරයක් පවත්වමු. සාදු සාදු සාදු. ඔබටත් එවන් ධර්මදේශනාවක පූර්ණ දායකත්වය ගත හැකි කතා කරන්න ජාතික ගුවන්විදුලියේ ආගමික අංශයේ දුරකථන අංකය 0112 69 71 40 දුරකථන අංකය. ඔබත් ධර්මදේශනාවක දායකත්වය ගන්නවා සේම කැසට් පටියක් හෝ සංයුක්ත තැටියක් ලබා ගැනීමට ඔබට අවශ්‍ය නම් කතා කරන්න 0111 30 710 82 දුරකථන අංකයට. ඔබට තෙරුවන් සරණයි.